හරි ඔන්න කටේ සුබ දවස ප්‍රාර්ථනා කරනවා. ඔයාලට බයෝ තියෙන්නේ හෙට හවස. ඉතින් මම ඊට කලින් දවසේ රෑ ඒ කියන්නේ 17 වෙනිදා රෑ ඔයාලගේ වීඩියෝ එක හදන්න කල්පනා කරා. මොකද වැඩි ටික ඉක්මනට යන්න ඕන අපි. දැන් අපි එක මේ සත්ව වර්ගීකරණය තුල නැත්නම් ඇනිමල් ක්ලාසිෆිකේෂන් එක තුල යම් පරාසයක් මේ වෙනකොට අවසන් කරගෙන තියෙනවා. දැන් අපිට ඊළඟට ඉතුරු වෙලා තියෙන්නේ තව එතන ඉහාට පරාසයක් දක්වා මේක ගෙනියන්න. අපි ඊ සතියේ ඒකට මීට කලින් වීඩියෝ එකේ ඊට ආරම්භයක් ලබා දුන්නා. මතක ඇති වලට. අපි එතෙන්දි කතා කරා කෝඩේටා ගැන. කෝඩේටා වංශය ගැන, ෆයිලම් කෝඩේටා ගැන. ඊට පස්සේ අපි කතා කරපු දෙයක් අන්තිමේදී කතා කරපු දේ තමයි මේ ෆයිලම් කෝඩේටා කියන කට්ටිය නිකන් සරජ්ජුකයෝ නැවත බෙදෙනවා සබ් ෆයිලම් නැත්නම් උපවංශ හතරකට බෙදෙනවා. ඒ හතරෙන් එකක් ගැන තමයි අපි කතා කරන්න කියලා මම ඔයාලට සඳහන් කරලා දුන්නා. හරි. දැන් අද අපි කතා කරන්න යන්නේ අන්නේ සබ් ෆයිලම් එක ගැන. ඒක ඇවිල්ලා සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා කියලා අපි හඳුන්වනවා කියලා කිව්වා. මම නැවත මතක් කරන්නම් ෆයිලම් කෝඩේටා නැත්නම් අපිට මේ පද්ධතිය තුල ඉගෙන ගන්න තියෙන අවසානම ෆයිලම් එක ෆයිලම් කෝඩේටා නැත්නම් අපි සාමාන්‍ය ව්‍යවහාරයට පාවිච්චි කරනවා නමක් සරජ්ජුකයෝ කියලා. සරජ්ජුකයෝ ගැන යම් හැඳින්වීමක් කරා. ඒ කියන්නේ සරජ්ජුකයන් සතුව පවතින මූලික ලක්ෂණ විශාල ප්‍රමාණයක් අපි කතා කරා. ඊට පස්සේ තමයි මම කිව්වේ ෆයිලම් කෝඩේට නැවත බෙදනවා කියලා සබ් ෆයිලම්ස් හතරකට නැත්නම් උපවංශ හතරකට බෙදනවා කියලා කිව්වා. මම දැන් සඳහන් කරන්න යන්නේ නැවතත් ඒ අපි කතා කරපු සබ් ෆයිලම් ටික අපි මතක් කරපු ටික ආයෙ මොනවද කියලා කියන්න යන්නේ ඔයාලට. සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා අපි දැන් මෙතනින් එහාට කතා කරන්නේ මෙයාලා ගැන. මෙයාලගේ නම සාමාන්‍ය ව්‍යවහාරාත්මකව ගත්තොත් එහෙම පෘෂ්ඨ වංශීන් කියලා අපි කියනවා. ඊළඟට ඉන්නවා හෙමිකෝඩේටා. හරිද? ඊළඟට යුරෝකෝඩේටා, ඊළඟට සෙපලෝකෝඩේටා කියලා සබ් ෆයිලම් හතර තියෙනවා. එදා අපි ඒක සඳහන් කරා. ඊට පස්සේ වැඩක් දුන්නා ඒ දවසේම සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා එක ASCII තව ක්ලාසස් කීපයක් තියෙනවා. සාමාන්‍ය ක්ලාසස් 6ක් තියෙනවා. අපි සාමාන්‍ය ඉගෙනගෙන තියෙන්නේ ක්ලාසස් 5ක් තියෙනවා කියලා. ඒකට හේතුව තමයි අපි සාමාන්‍ය පෙළ වගේ පන්ති වල ඉදිද්දී මේ විෂය හදාරද්දී අපිට මාළු නැත්නම් මත්ස්‍යව දාලා තිබි පිස්කෙස් කියන එකට විතරයි. එතකොට මේකෙදී ඇඩ්වාන්ස් ලෙවල් වලදී උසස් පෙළදී පිස්කෙස් නැත්නම් මාළු කොටස් දෙකකට බෙදලා ඒකත් මේකට අධිග්‍රහණය කරලා තියෙනවා, අන්තර්ගත කරලා තියෙනවා ක්ලාසස් දෙකක් විදියට. ඒ නිසා මුළු ගාන 6ක් වෙනවා. එතකොට ක්ලාසස් 6යි ඒකේ නැවත මතක් කර ගැනීමක් ගියොත් එහෙම කොන්ඩ්‍රික්ටියස්, ඊළඟට ඔස්ටික්ටියස්, ඊළඟට එනවා ඇම්ෆිබියා, රෙප්ටීලියා, ඊට පස්සේ එනවා ආවේස්, අන්තිමට එනවා මෙමේලියා. right. අද මම ඉස්සෙල්ලම කතා කරන්න යන්නේ දැන් අපි කතා කරනවා කිව්වේ කවුරු ගැනද? සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා ගැන. අපි පොඩ්ඩක් අවධානය යොමු කරන්න යන්නේ සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා වලට අනන්‍ය වෙච්ච ලක්ෂණ කීපයක් පිළිබඳව තමයි අපි අවධානය යොමු කරන්න යන්නේ. එහෙනම් අපි බලන්න යනවා සබ් ෆයිලම් හරි සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා ලක්ෂණ නැත්නම් වර්ටිබ්‍රේටා උපවංශයේ ලක්ෂණ නැත්නම් පෘෂ්ඨවංශී උපවංශයේ ලක්ෂණ ගැන කතා කරන්න යනවා. ලක්ෂණ right. මෙන්න මේ කියන මාතෘකාව තමයි අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අද මූලික වශයෙන්ම සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා ලක්ෂණ නැත්නම් වර්ටිබ්‍රේටා උපවංශයේ ලක්ෂණ. එහෙම මාතෘකාව ලියා ගන්නවාලා
අපි ටක් ගාලා ලක්ෂණ ටික අඳුනගෙන යන මහ ලොකු අමාරු දේවල් නෙමෙයි මේකේ තියෙන්නේ. දැන් මූලික ගොඩනැගීම් ටික සිද්ධ කරලා තියෙන හින්දා මේකට අදාළ පාරිභාෂිත ඔයාලා දන්නවා. හරි. ඒකත් එක්ක අපිට මේ වැඩේ ඉක්මනට කරගෙන යන්න පුළුවන්. right. මෙන්න පළවෙනි කාරණේ හොඳට බලාගෙන ඉන්න. කෝඩේටා වංශයට අයත්. ඒ කියන්නේ සරජ්ජිකයෝ වෙනවනේ. ප්‍රධාන ෆයිලම් එක ඇවිල්ලා කෝඩේටා නැත්නම් සරජ්ජිකයෝනේ. ඒක නේ නැවත කොටස් හතරකට බෙදෙන්නේ. ඒකෙන් එකක්නේ සබ් ෆයිලම් වර්ටිබ්‍රේටා කියන්නේ. එතකොට මේ සමස්ත කෝඩේටාව ගත්තම නැත්නම් සමස්ත සරජ්ජිකයෝ ටික ගත්තම එකෙන් 90ක් ඒ කියන්නේ වැඩිම පිරිසක් ඉන්නේ මොන සබ් ෆයිලම් එකේද මොන උපවංශයේද මෙන්න මේ අපි කතා කරන්න යන වර්ටිබ්‍රේටා එකේ තමයි ඉන්නේ. එහෙනම් පළවෙනි කාරණේ වල ලියන්න ඕන මොකද්ද? මෙන්න මේ කාරණේ. කෝඩේටා වංශයට අයත් සතුන්ගෙන් 90ක් පමණ මෙයට අයත් වේ. මේකේ පළවෙනි කාරණේ කෝඩේටා වංශයට අයත් සතුන්ගෙන් 90ක් පමණ මෙයට අයත් වේ. පමණ. right. ඊළඟට මෙයාලගේ චලන ස්වභාවය පිළිබඳව පොඩි විස්තරයක් දීලා තියෙනවා. මම ඒකත් කියන්නම්. නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙනවා. කියන්නේ අපි එහෙමනේ නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙන කට්ටිය ඉන්නවා. ඊළඟට ඉන්නවා හුදකලා සතුන් තනියම ඉන්නේ. ඊට පස්සේ ඉන්නවා රැලක් විදියට රැළ වාසී සතුන්. සමහර කට්ටිය ඉන්නවා රුක් වාසී සතු. රුක් වාසී සතු දැන් වඳුරු එහෙම ගත්තොත් එහෙම රුක් වාසී සතු යටට වර්ග කරන්න පුළුවන්. ඒතර රුක් වාසීක් වෙන්න නම් සපුරාලන්න ඕන අවශ්‍යතාවය තමයි. දැන් පාංශු ජීවියෙක් නම් පාංශු ජීවියෙක් වීමට සපුරාලන්න ඕන අවශ්‍යතාවය මොකක්ද කියලා ඔයාලා දන්නවනේ. මොකක්ද අවශ්‍යතාවය? පාංශු ජීවියෙක් නම් පාංශු ජීවියෙක් වෙන සපුරාලන්න ඕන අවශ්‍යතාවය තමයි ජීවිත කාලයේ මුළුල්ලේම හෝ ජීවිත කාලේ වැඩි හරියක් නැත්නම් වැඩි ප්‍රමාණයක් පස තුල ජීවත් වෙන ජීවීන් පාංශු ජීවීන් ලෙස හැඳින්වේ. ඒතර ජලජ වාසී අර්ථ දැක්වීම මොකද්ද? ජීවිත කාලයේ මුළුල්ලේම හෝ ජීවිත කාලයේ වැඩි කාල සීමාවක් ජලජ පරිසරය තුල නැත්නම් ජලය තුල වාසය කරන ජීවීන් අපි ජලජ ජීවීන් ලෙස වර්ග කරන්න පුළුවන්. ඒ වගේම රුක් වාසියෝ කියන්නේ මොකද්ද? ජීවිතේ වැඩි කාල සීමාවක් හෝ ජීවිත කාලයේ මුළුල්ලේම ගස් වල නැත්නම් රුක් වල වාසය කරන වානම් යාලා රුක් වාසී කට්ටිය විදිහට හඳුන්වනවා. මොකද වඳුරු රුක් වාසී වුණාට ආබොරියල්ල වුණාට සමහර වෙලාවට වඳුරු බිම ඇවිදිනවා. එතකොට ටක් ගාලා දැක්ක ගම වඳුරා යන භෞමික වාසී සතෙක් කියලා කියන්නේ නැහැ. අපි කවුරුත් ගිහිල්ලා වතුරේ නාද්දි ජලජ ජීවී කියලා වර්ග කරන්නේ නැහැ. හේතුව ජීවිත කාලයෙන් වැඩි කාල සීමාවක් අපි වාසය කරන්නේ මොන පරිසරයේද? භෞමික පරිසරය. ඒ නිසා අපි භෞමික වාසී ඉඳලා හිටලා වතුරට ගියා කියලා අපි ජලජ ජීවියෝ විදිහට වර්ග කරන්නේ නැහැ. එතකොට වඳුරොත් එහෙමයි. එයාලත් බිම ඇවිද්දට භෞමික පරිසරයේ සැරිසරුවට හරි එයාලා ජීවිත කාලයෙන් වැඩි හරියක්ම ගත කරන්නේ මොකේද? ගස් උඩ. ඒ නිසා එයාලා රුක් වාසී ගණයට වැටෙනවා. කොහොම හරි කමන්නේ. මෙයාලගේ මේ පරිසරය පිළිබඳ පොඩි අයිඩියා එකක් ගත්තොත් නැත්නම් මෙයාලගේ හැසිරීම් රටාව පිළිබඳව ගත්තොත් එහෙම මෙහෙම එකක් අපිට ලියන්න පුළුවන්. ලියන්නේ එක නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙන සතුන් වේ. එමෙන්ම මොවුන් හුදකලා සතුන් ලෙස රැළවාසී සතුන් ලෙස හා රුක්වාසී සතුන් ලෙස ජීවත් වේ. ඒ කියන්නේ අයිඩියා එක ගන්න ඕන අයිඩියා එක තමයි මොකද්ද? නිදැල්ලේ චලනය වෙමින් ජීවත් වෙනවා. ඒ කියන්නේ පරපෝෂී කට්ටිය එහෙම හොයාගන්න නැහැ.
ජීවි දේහ තුල ජීවි දේහ මත ජීවත් වීමක් නැහැ. මෙයාලා නිදැල්ලේ වාසය කරනවා. ඒ නිදැල්ලේ වාසය කරන කට්ටිය සමහරු තනියමම ඉන්නවා. සමහර කට්ටිය රැළ වාසී රැළක් විදියට ඉන්නවා. සමහර කට්ටිය රුක් වාසී විදියට ඉන්නවා. පැහැදිලි? හරි. ඊළඟ කාරණේ පෘෂ්ඨ රජ්ජුව පිළිබඳව කතා කරන්නේ. අපි දන්නවා පෘෂ්ඨ රජ්ජුව නිසා තමයි මෙයාලට සරජ්ජුකයෝ කියලා අපි නමක් දීලා තියෙන්නේ. අපි බලමු පෘෂ්ඨ රජ්ජුව ගැන. මෙයාලගේ පෘෂ්ඨ රජ්ජුවට මොකද වෙලා තියෙන්නේ කියලා අපි බලමු. පෘෂ්ඨ රජ්ජුව පෘෂ්ඨීය කුහරමේ ස්නායු රජ්ජුව ග්‍රසනික ජලක්ලෝම සහ අපරගුද වලිග යන කෝඩේටා ලක්ෂණ 4ම තියෙනවා. මතකනේ අපි කතා කරා. මෙයාලට මේ පෘෂ්ඨ රජ්ජුව තියෙනවා කියලා කිව්වා. ඊට පස්සේ කිව්වා මේ මූලික කොටස ගැන කතා කරද්දී අපරගුද වලිගේ ස්නායු රජ්ජුව ඒ වගේ දේවල් ග්‍රසනික පැලුම්. හරි ග්‍රසනික පැලුම් ඊළඟට ස්නායු රජ්ජුව ඊළඟට පෘෂ්ඨ රජ්ජුව ඊළඟට අපරගුද වලිගේ. ඔය 4ම කෝඩේටා වන්ට තියෙන විශේෂ ලක්ෂණනේ. ඒ 4ම මේ වර්ටිබ්‍රේටා කට්ටියගේ ජීවිතේ කුමන හෝ අවධියක තියෙනවා. සමහර වෙලාවට කලල අවධියේ තියෙනවා. සුහුබුල් අවධියට එද්දී නැත්නම් පරිණත අවධියට එද්දී සමහර දේවල් නැහැ. පැහැදිලි? එහෙම දේවල් තියෙනවා. සමහර වෙලාවට කලල අවධියේදී ඒක විකසනය වෙමින් තිබිලා පරිණත අවධීන් වලට එද්දී නැත්නම් මෙනව බිහිවීමක් සමග වෙනවත් එක්කම නිර්මාණය වෙලා පවතින දේවලුත් තියෙනවා. හරි. අපි බලමු. දැන් මෙයාගේ ඊළඟට ලියන්න ඕන කාරණේ තමයි එහෙනම් පෘෂ්ඨ රජ්ජුව පෘෂ්ඨීය කුහරමේ ස්නායු රජ්ජුව ග්‍රසනික ජලක්ලෝම පැලුම් හා අපර ගුද වල්ගේ යන කෝඩේටා ලක්ෂණ 4ම පෙන්වුම් කරයි. කෝඩේටා ලක්ෂණ 4ම පේනවා. ඊළඟ කාරණය. අපි බලමු මෙයාගේ පෘෂ්ඨ රජ්ජුවට මොකද වෙලා තියෙන්නේ කියලා. පෘෂ්ඨ රජ්ජුව සුහුඹුලාගේ අස්තිමය හෝ කාටිලේජමය කශේරුවකින් විස්ථාපනය වී ඇත. අන්න පෘෂ්ඨ රජ්ජුව පරිණාමය වෙලානේ. නැත්නම් පෘෂ්ඨ රජ්ජුව වෙනුවට නැත්නම් පෘෂ්ඨ රජ්ජුව අපි කියන විකරණය වීමකට ලක් කරලා තියෙනවා. සමහර කට්ටියගේ පෘෂ්ඨ රජ්ජුව කාටිලේජමය සැකිල්ලක් බවට පත් වෙලා තියෙනවා. සමහර කට්ටියගේ අස්තිමය බවට පත් වෙලා තියෙනවා. දැන් අපේ ගත්තොත් එහෙම අපේ කශේරුව ওই පෘෂ්ඨ රජ්ජුව තමයි එහෙම විකරණය වෙලා තියෙන්නේ. ඒ අපේ පෘෂ්ඨ රජ්ජුව නැත්නම් කශේරුව නිර්මාණය වීම සඳහා අස්ති වගේම කාටිලේජස් සහභාගී වෙලා තියෙනවා. පැහැදිලි? එතකොට අපේ පෘෂ්ඨ රජ්ජුව නිර්මාණය වෙන්නේ නම් අස්ති සහභාගී වෙලා තියෙනවා. ඒ කියන්නේ පෘෂ්ඨ රජ්ජුව විකරණය වීම නිසා ඇතිවෙච්ච කශේරුව නිර්මාණය වීම සඳහා අස්ති සහභාගී වෙලා තියෙනවා. කාටිලේජස් සහභාගී වෙලා තියෙනවා. අස්ති මගින් සහාය සපයනවා මේ කශේරුව නැත්නම් කශේරුව නැමැති පෘෂ්ඨ රජ්ජුවට. කාටිලේජ මගින් මොකද කරන්නේ? මේ අස්ති එකිනෙකා අතර ගැටීම වළක්වනවා. අස්ති එකිනෙකා අතර ගැටීම නැත්නම් මේ කශේරුව නිර්මාණය කිරීමට දායක වන අස්ති එකිනෙකා අතර ගැටීම වළක්වන එක කරනවා. වයසට යද්දී සාමාන්‍යයෙන් මේ අස්ති අතර තියෙන මේ කාටිලේජ හරි කාටිලේජ ගෙවෙනවා. සාමාන්‍යයෙන් අපි ගෙවල් වල පුටු යටට එහෙම ඉස්තර එහෙම අය කරව ටයිල් එහෙම අල්ලපු අලුත ගෙවල් වල මොකද කරන්නේ? හැම පුටුවකම මේස් එකම යට කකුල් වල අය කරන රබර් මේ කෑලි සෙරප්පු කපලා මොනවා හරි කරලා දැන් නම් කරන්නේ නැහැ මිනිස්සු. ඉස්සර මේ ටයිල් අල්ලනවා කියන්නේ නිකන් ලොකු වැඩක්. ගෙදර ඒ පැත්තේ බලපුරුවන්කාර කම පෙන්වන්න තියෙන එක සාධකයක් තමයි ගෙදර ටයිල් කරලා තියෙන එක. හරි. ඉතින් මේ ඒක පරිස්සම් කරගන්න දෙන්නේ. ඒ නිසා මිනිස්සු මොකද කරේ මේස වලට යටට කකුල් වල යටට හයි කර මොනවද රබර් කෑලි. එතන මොකද වෙන්නේ? එහෙම අදිද්දි හීරෙන්නේ, සද්ද එන්නේ නැහැ. ප්‍රශ්නයක් නැතුව ඇද ගන්න පුළුවන්. හරි. ඒතර අපිට කාටවත් පේන නෙවෙයි. හරි. අල්ලපු එක්කනට පේන්න නැත්නම් මාළුන්ට පේන්න කුරුල්ලොන්ට පේන්න නෙවෙයි
අපිත් මේ කෂේරුවේ හරි මොකක්ද තියෙනවා? අස්ථි අතර කාටිලේජ් තියෙනවා. මේ අස්ථි අතර තියෙන කාටිලේජ් වයසට යනකොට මොකද වෙන්නේ? ටිකක් ගෙවෙනවා. ගෙවිලා දැන් අස්ථි ඔන්න එකට වදිනවා. එතකොට මොකද වෙන්නේ? අය ආචර සියල මෙහෙම නැවිලා මෙහෙම කෙලින් වෙද්දි ජර ගාලා සද්ද ටිකක් එනවා. හේතුව දැන් අර අස්ථි ගැටෙනවා. ඒ වගේම ලොකු වේදනාවක් එනවා. අම්මෝ පුතේ කොන්ද රිදෙනවා හැමෙම කියන්නේ අර කාටිලේජ් ටික ගෙවිලා. දැන් සද්ද ඇහෙනවා, රිදෙනවා, හීරෙනවා ප්‍රශ්න ගොඩයි. හීරෙන හින්දා රිදෙනවා, ගෙවෙනවා වැඩි ප්‍රශ්න ගොඩක් තියෙනවා. එයා සාචි කොට වෙලා ඇයි අර මුදු ටික ගෙවිලානේ. අර මේ කාටිලේජ් වලින් හැදිච්ච මේවා ගෙවිලානේ. එහෙම තියෙනවා. එහෙනම් මතක තියාගන්න පෘෂ්ඨ රජ්ජුව මොකක් වෙන්න පුළුවන්ද? පෘෂ්ඨ රජ්ජුව නිර්මාණය පෘෂ්ඨ රජ්ජුව විකරණය වෙනවා. වර්ටිබ්‍රේටාගේ මොකක් බවටද? කශේරුකා බවට විකරණය වෙනවා. ඒක අස්ථිමය නිර්මාණයක් වෙන්න පුළුවන්. ඒක කාටිලේජ්මය නිර්මාණයක් වෙන්න පුළුවන්. නැත්නම් අස්ථි සහ කාටිලේජ් කියන දිත්වයේම නිර්මාණයක් බවට පත් වෙන්න පුළුවන්. එහෙනම් අපි ඒ සටහන ලියමු. හරි. මොකද්ද ලියන්න ඕන? මෙන්න මෙහෙම දෙයක් ලියන්න ඕන. පෘෂ්ඨ රජ්ජුවට වෙන දෙන්නේ අපි දැන් ලියන්නේ නැහැ. මෙන්න මෙහෙමයි ලියන්නේ. පෘෂ්ඨ රජ්ජුව සුඹුලා කියන්නේ වැඩිහිටියගේ. හරි. සුඹුලාගේ අස්තිමය හෝ කාටිලේජ්මය කශේරුකාවකින් අපි එතනට දෙනවා මෙන්න මේ වචනේ කශේරුකාවකින් විස්ථාපනය වී ඇත. හරි. ඒ කියන්නේ ඒක ගලවලා අයින් කළා පෘෂ්ඨ රජ්ජුව ගලවනවා, ඉපදිච්ච ගමන් ගලවනවා. ඊට පස්සේ පිටින් පංචිකාවත්ෙන් හරි මොකෙන් හරි ගෙනල්ලා කශේරුකාවක් බද්ධ කරනවා නෙවෙයි. ඒක මොකද වෙන්නේ? විකරණය වීමකට ලක් වීම තමයි එතන සිද්ධ වෙන්නේ. පැහැදිලි? ඊළඟ එක. මෙන්න ඊළඟ කාරණේ. ග්‍රසනික පැලුම් වලට මොකද වෙන්නේ කියලා. ඊළඟට ස්නායු රජ්ජුව පොඩ්ඩක් කතා කරන්න ඕන. ඊළඟට තියෙන ස්නායු රජ්ජුවනේ. අංක 1කට පෘෂ්ඨ රජ්ජුව වෙන දේ මොකද්ද? කශේරුකා බවට පත් වෙනවා. පෘෂ්ඨ රජ්ජුව මොකද වෙන්නේ? කශේරුව බවට විකරණය වීමක් නැත්නම් විස්ථාපනය වීමක් වෙනවා. ඒතර අපි බලමු ඊළඟට ස්නායු රජ්‍යයට මොකද වෙන්නේ කියලා. ස්නායු රජ්‍යයට මොකද වෙන්නේ කියලා බලමු. ස්නායු රජ්‍යයට මොකද වෙන්නේ කියලා අවධානය යොමු කරලා බලමු. හරි. ස්නායු රජ්‍යයට වෙන්නේ මෙන්න මේ දේ. සුඹුලාගේ ස්නායු රජ්‍යයේ පූර්ව කොටස ඉස්සරහ ටික තියෙනවා. පූර්ව කොටස. ඒ කියන්නේ දෙහි ඉදිරි කොටස. හරි. පෘෂ්ඨයේ ස්නායු රජ්‍යයේ පූර්ව කෙළවර මොකක් බවට පත් වෙලා තියෙනවද? මොළයේ බවට පත් වෙනවා. ඉතිරි කොටස මොකක් වෙනවද? සුසුම්නාව බවට පත් වෙනවා. හරි. මෙහෙම ගත්තොත් එහෙම හරි. ආහාර ජීර්ණ පද්ධතියේ හරි මේකනේ ආහාර ජීර්ණ පද්ධතිය. ආහාර අරන් යන කුහරේ නෙවෙයි නාලාකාර කුහරේ. ඊට උඩින් තිබ්බ ඒත් එක්කම උඩින් තිබ්බ පෘෂ්ඨ රජ්ජුව මොකක් වෙලාද? විස්ථාපනය වෙලා මොකක් බවද? කශේරුව බවට පත් වෙනවා. හරි. කශේරුව බවට පත් වෙලා තියෙනවා. හරි. මේක මොකක් වෙලාද? පෘෂ්ඨ රජ්ජුව කශේරුව බවට පත් වෙනවා. හරි. හරිනම් මේ අපේ නම් මේක ඇතුළෙමයි මේක හැදලා තියෙන්නේ මේ ස්නායු රජ්ජුව පිහිටන්නේ. හරි. ස්නායු රජ්ජුව පිළිබඳ අපි මේක ඇතුළේ මේක පසුව සිද්ධ වෙච්ච පරිණාමික ක්‍රියාවලියේ ප්‍රතිඵලය. දැන් මම මේක එළිය අඳින්න. හරි. ඊට උඩින් තිබ්බ ස්නායු රජ්ජුවේ හරි. මම පොඩ්ඩක් මේ රූපේ මකලා ටිකක් උඩට වැඩිපුර දෙන්නම්. මේක මොකද නැත්නම් මොළ ගෙඩිය අඳ ගන්න බැරි වෙනවා. හරි.
ඔන්න ඔහම තියෙන ස්නායු රජ්ජුව හරි ඉස්සරහින් මොකද වෙන්නේ ටිකක් ලොකු. හරි ස්නායු රජ්ජුවේ ඉදිරි කොටස මොකද වෙන්නේ ටිකක් ලොකු වෙලා ස්නායු රජ්ජුව මෙන්න මෙහෙම වෙනවා. දැන් මෙතන මොකද්ද ස්නායු රජ්ජුව. ඔය කියන වෙනස වෙලා මොකද වෙන්නේ ස්නායු රජ්ජුවට. පිටිපස්සේ කොටස අපර කොටස මොකද වෙන්නේ? සුෂුම්නාව බවට පත් වෙනවා. මොකක් බවට පත් වෙනවද? සුෂුම්නාව බවට පත් වෙනවා. ඊළඟට පූර්ව කෙළවර මොකක් බවට පත් වෙනවා? මොලේ බවට පත් වෙනවා. මොකක් බවට පත් වෙනවද? මොලේ බවට පත් වෙනවා. right මේ කොටස මොකක් වෙනවද? මොලේ. හරි මොලේ බවට පත් වෙනවා. අපේ නම් මොකද වෙන්නේ මේ අපේ වගේ සතුන්ගේ මොකද වෙන්නේ මේ කශේරුකාව මගින් මේ ඊටාම වටින ස්නායු රජ්ජුවට මොකක් කරනවා ආවරණයක් සලසන විදිහට ඒ කුෂ්ඨ රජ්ජුව එයාව අධිග්‍රහණය කරලා එයා වටේට පිහිටනවා විශේෂයෙන් සුසුම්නාව වටේට පිහිටනවා පැහැදිලි හරි එහෙනම් බලන්න වෙච්ච වෙනස්කම් දෙක එකක් තමයි කුෂ්ඨ රජ්ජුව කශේරුකාව බවට පත් වෙනවා විකරණය වෙනවා ස්ථාපනය වෙනවා ස්නායු රජ්ජුවේ පූර්ව කෙළවර විශාල වෙලා මොලේ බවට පත් වෙනවා ස්නායු රජ්ජුවේ අපර කෙළවර මොලෙන් පරිබාහිර කොටසට අපි කියනවා සුෂුම්නාව කියලා කියනවා හරි ඊළඟ කරුණත් එහෙනම් ඔයාලා ලියන්න ඕන මොකද්ද සුමුලාගේ ස්නායු රජ්ජුවේ පූර්ව කොටස මොලේ බවට ඉතිරි කොටස සුෂුම්නාව බවට පත් වී ඇත ඊළඟ අපි කියවනේ අර ග්‍රසනික පැලුම් කියලා එකක් තියෙනවා කියලා. මොකක්ද තියෙනවා කියලාද කිව්වේ? ග්‍රසනික පැලුම් කියලා එකක් තියෙනවා කියලා කිව්වා. හරි. අපි බලමු ග්‍රසනික පැලුම් වලට මොකද වෙන්නේ කියලා බලමු. මෙන්න හොඳ. ඒ විස්තරිත මම කියන්න. ග්‍රසනික පැලුම් වලට මොකද වෙන්නේ කියලා අපි දැන් බලන්න යන්නේ. ග්‍රසනික ජලක්ලෝම පැලුම් ඒවට අපි කියනවා ග්‍රසනික ජලක්ලෝම පැලුම්. සුඹුල් මත්ස්‍යයන්ගේ හා උභයජීවී කීටයන්ගේ ඇත. ඒ කියන්නේ අර ග්‍රසනිකාව කියන ප්‍රදේශයේ බාහිරයට විවෘත වෙලා තිබ්බ ග්‍රසනික පැලුම් මත්ස්‍යයන්ගේ සුහුඹුල් අවදියේ ඒ විදියටම තියෙනව නැති වෙන්නේ නැහැ. ග්‍රසනික ජලක්ලෝම පැලුම්. පැහැදිලි? ඇම්ෆිබියා වංශයේ කීටයන්ගේ දැන් ගෙම්බගේ ඉස්ගෙඩි අවස්ථාවේදී මේක දකින්න තියෙනවා. මොකද ගෙම්බගේ ඉස්ගෙඩි අවස්ථාව මුළු මුනින්ම ගත කරන්නේ ජලජ පරිසරයේ. ඒතකොට යාට ශ්වසනය කිරීම සඳහා මේ ග්‍රසනික ජලක්ලෝම පැලුම් භාවිතා කිරීමේ හැකියාව තියෙනවා. පැහැදිලි? හරි. එකක් මතක තියාගන්න. එහෙනම් අපි එක ලියමු. එහෙම තියෙනවා. ඊට පස්සේ අනෙක් සතුන්ගේ ඒ කියන්නේ අපි එහෙම අම්මගේ බඩේ කලලය තුල ඉඳිද්දි මේ ග්‍රසනික පැලුම් තියෙන පුළුවන්. හැබැයි ඉපදුනන් පස්සේ ඒ කියන්නේ අපි සුහුඹුල් අවදීන්ට පවත්ෙද්දී අපේ මේ ග්‍රසනික පැලුම් මොකද වෙන්නේ? නැති වෙනවා. අපි ශ්වසනය කිරීම සඳහා ඊට පස්සේ පාවිච්චි කරන්නේ මොකද්ද? පෙනහළු ආශ්‍රිත ශ්වසන පද්ධතිය විශේෂයෙන්ම අපි භෞමික පරිසරයේ ජීවත් වෙන නිසා අපේ කට්ටිය ජලජ පරිසරයේ ජීවත් වුණත් පෙනහැලි තමයි භාවිතා කරන්නේ. පැහැදිලි? එහෙනම් මතක තියාගන්න ඕන කාරණේ මේකයි. vertebrata වල ඉන්න මත්ස්‍යය. හරි? ෆිෂ් කෙස්ලා ගත්තොත්. එයාලගේ සමස්ත ජීවිත කාලය පුරාම මේ ග්‍රසනික ජලක්ලෝම පැලුම් දකින්න තියෙනවා. ඇම්ෆිබියාවන්ගේ කීටයන්ගේ පමණක් මේ දක්නට තියෙනවා. භෞමික වාසයේ අනෙක් ජීවීන්ගේ ග්‍රසනික පැලුම් දකින්න හම්බෙන්නේ කලල අවදියේ පමණයි. තේරුණා? කලල අවදියේ පමණයි. අනෙක් සුහුඹුල් අවදියට ඇති ග්‍රසනික පැලුම් දකින්න හම්බෙන්නේ නැහැ. ඒක කාරණය. එහෙනම් මෙන්න මෙහෙම ලියන්න. ග්‍රසනික ජලක්ලෝම පැලුම් සුහුඹුල් මත්ස්‍යයන්ගේ හා උභයජීවී කීටේ ඇත. උභයජීවී කීටයන්ගේ ඇත. හරි උභයජීවී කීටයන්ගේ ඇත. අනෙක් සතුන්ගේ
සුහුඹුල් අවදියේ නැත. අනෙක් සත්තු ගත්තම එයාලගේ සුහුඹුල් අවදියේ මේක දකින්න හම්බෙන්නේ නැහැ. ඊළඟ එක. අපර ගුදවල්ගේ සුහුඹුල් අවදියේ ඇතම් සතුන්ගේ පමණක් ඇත. මේ වලිගය කියන දේ හොඳට කැපී පෙනෙන විදිහට තියෙනවා. සමහර සතුන්ගේ සුහුඹුල් අවදියේ සමහර සතුන්ගේ මේක දකින්න හම්බෙන්නේ නැහැ. පැහැදිලි? දැන් ඉස්කෙඩියොන්ගේ කීට අවදිය දකින්න තියෙනවා. දැන් ගෙම්බොන්ට නැති නෑනේ. වලිගයක් පේන්නේ නෑනේ. හරි? විශේෂ කාරණයක්. හරි? ඒතර අපිටත් නෑ. හරි? තියෙන වැඩ කරන්නත් එපා. ඊළඟ බලමු මොකද කියලා. එහෙනම් ඒ කාරණේ ලියන්න මෙහෙම. අපරබුද වල්ගේ සුහුඹුල් අවදියේ ඇතැම් සතුන්ගේ පමණක් ඇත. ඒකත් හරි. ඊළඟ එක ත්‍රිප්‍රස්තර සීලෝමික සතුන්. මෙයාලා ඔක්කොම කවුද? ත්‍රිප්‍රස්තර සීලෝමික සතුන්. පැහැදිලි? සාමාන්‍යයෙන් මේක සුහුඹුල් අවදියේ. ඔය සීලෝමය කියන එක නැත්නම් දේහ කුහරය කියන එක සුහුඹුල් අවදියට එද්දී පොඩක් ක්ෂීණ වෙච්ච ගතියක් තියෙනවා. එහෙනම් ලියන්න ඕන මොකද්ද? ත්‍රිප්‍රස්තර සීලෝමික සතුන් වේ සුහුඹුල් අවදියේදී මොකද වෙන්නේ? සීලෝමයේ ක්ෂීණ වී පවතී. ක්ෂීණ වී පවතී. ඊළඟ එක දීපාර්ශවික සමමිතික සතුන් වේ. දේහයේ සමාන කොටස් දෙකකට බෙදිය හැකි ක්‍රම එකයි තියෙන්නේ. ඒ නිසා දීපාර්ශවික සමමිතික සතුන් කියලා අපි හඳුන්වනවා. ඊළඟ කාරණය. ඛණ්ඩනයේ තියෙනවා. අන්න දේහයේ කොටස් වලට බෙදලා තියෙනවා. ඛණ්ඩනයේ ඇත. ඒ සුහුඹුල් අවදියේදී නිරීක්ෂණය නොවේ. සුහුඹුල් අවදියේදී සාමාන්‍යයෙන් නිරීක්ෂණය වෙන්නේ නැහැ. ඊළඟට හැබැයි පේශි, කශේරුකා, ස්නායු ආදීන් වගේ දේවල් වල පේනවා ඛණ්ඩනය. කශේරුකාව දිහා බැලුවම, පේශි දිහා බැලුවම ඛණ්ඩනයේ දකින්න තියෙනවා. මේක මෙහෙම කොටස් වලට කැඩලා තියෙනවා. හරි. ඒ වගේ පේශි වලින් වගේ දේවල් වලින් පේනවා. එහෙනම් ලියන්න ඕන මේ කාරණේ මෙහෙමයි. ඛණ්ඩනයේ ඇත. ඒ සුහුඹුල් අවදියේදී නිරීක්ෂණය නොවේ. ඊළඟ ලියන්න ඕන පේශි, කශේරුකා, ස්නායු ආදීන් පැහැදිලි වේ. ඊළඟ කාරණේ තමයි පැහැදිලි ශීර්ෂණයක් ඇත. මෙයාලට තියෙනවා මොකද්ද? පැහැදිලි ශීර්ෂණයක්. හොඳ කැපී පෙනෙන ඔලු ගෙඩියක් තියෙනවා. පැහැදිලි. ඊළඟ එක. සම්පූර්ණ ආහාර මාර්ගයේ දරයි. හරි? සම්පූර්ණ ආහාර මාර්ගයේ දරයි. සමහර සත්තු හනු දරනවා. අපේ තියෙනවා හනු. හරි? හනු තියෙනවා. සමහර සතුන් හනු දරයි. ඊළඟට ආහාර ජීර්ණ පද්ධතිය හා සම්බන්ධ වෙලා තියෙන අපේ ග්‍රන්ථි. පොඩි කාලෙත් ඉගෙනගෙන තියෙනවා. ප්‍රධාන වශයෙන් ග්‍රන්ථි කීපයක් තියෙනවා. එකක් අක්මාව තියෙනවා. අනිත් එක අග්න්‍යාශය කියන ග්‍රන්ථිය සම්බන්ධ වෙලා තියෙනවා. ඒතර ඒ කාරණා ටික ඔයාලා ලියන්න. එහෙනම් මොනවද ලියන්න ඕන? සම්පූර්ණ ආහාර මාර්ගයක් ඇත. සමහරුන්ට හනු ඇත. හනු ඇත. ඊළඟ එක මොකද්ද? අක්මාව, අග්න්‍යාශය වැනි ග්‍රන්ථි සම්බන්ධ වී ඇත. ඔය ටික ලියන්න. ඊළඟ එක බලමු. සැකිල්ල ගැන කතා කරනවා. අභ්‍යන්තර සැකිල්ලක් තියෙන්නේ. ඒ කියන්නේ අපි කියන අන්තක් සැකිල්ලක් තියෙනවා. සමහර කට්ටියගේ කාටිලේජ වලින්ම හැදිලා තියෙනවා. සමහර කට්ටියගේ අස්ථි වලින් හැදිලා තියෙනවා. කාටිලේජමේ කොටස් දකින්න තියෙනවා. ඒ අස්ථිමේ සැකිල්ල තුල. හරි? එන සැකිල්ල ගැන ලියන්න ඕන මෙන්න මේ කාරණා. අස්ථි හෝ කාටිලේජ වලින් නිර්මාණය වන අභ්‍යන්තර සැකිල්ලක් ඇත. වරහණක් ඇතුළේ ඕන අන්තක් සැකිල්ලක් ඇත. අන්තක් සැකිල්ලක් ඇත. හරි? ඒ වගේම මේ සමහර කට්ටිය මොකද වෙන්නේ? කපාලයක් සහිත හිස් කබලකුත් තියෙනවා. ඒ කියන්නේ මේ අභ්‍යන්තර සැකිල්ලට අමතරව මේ කපාලය කියන මෙහෙම හෙල්මට් එක වගේ තියෙන අස්තිමේ සැකිල්ලකුත් තියෙනවා. හරි? අපේ හෙල්මට් එක වගේ අනික කට්ටියගෙත් එහෙම වගේ අර හොම්බදිගය සමහර කට්ටිය ඒ වගේ තියෙනවා. හරි? ඊළඟ බහිස්ත්‍රාවය ගැන කතා කරොත් එහෙම බහිස්ත්‍රාවය සඳහා වෘක්ක යුගලක් තියෙනවා. බහිස්ත්‍රාවය සඳහා මොනවද තියෙනවද? වෘක්ක යුගලක් තියෙනවා. වකුගඩු දෙකක් තියෙනවා කියලා තමයි කියන්නේ. හරි. ඊළඟ එක බලමු. ශ්වසනය. ජලක්ලෝම හෝ ශ්වසනය ජලක්ලෝම හෝ බාහිර හෝ අභ්‍යන්තර හෝ පෙනහැලි මගින් සිද්ධ කරයි. ශ්වසනය බාහිර හෝ අභ්‍යන්තර පෙනහැලි වලින් ඊළඟට ජලක්ලෝම වලින් සිද්ධ කරනවා. පැහැදිලි? ඊළඟ කාරණය.
ස්නායු පද්ධතිය හොඳින් වර්ධනය වෙලා තිනවා. ඒකයි මෙයාලා මෙච්චර දියුණු. හරි? මොලේ අර අපි කොන ස්නායු රජ්‍යයේ పూర్ව කෙලවර මොලේ ඉදිරි විකසනය වෙනවා කියන්නේ. මේ මොලේ කියන කොටස කපාලයෙන් ආරක්ෂා වෙලා තියෙනවා. මොකද ඒක ගොඩක් වටින නිසා ඒක ගොඩක් ආරක්ෂා කරගන්න ඕනේ. ඒ වගේම සංවේදී නිසා. හරි? එහෙනම් ඔයාලා ඊළඟ කොටස තමයි ස්නායු පද්ධතිය හොඳින් වර්ධනය වී ඇත. මොලේ හිස් කබලේ කපාල කුහරය තුල පවතී. කපාල කුහරය තුල පවතී. ඇස් කන් වැනි සංවේදී ඉන්ද්‍රියන්. හොඳ ඇස් තියෙනවා. දියුණු ඇස්. හොඳ කන් තියෙනවා. හොඳ සංවේදන හැකියාව තියෙන සංවේදී අවයව තියෙනවා. එහෙනම් ඇස් කන් වැනි ඊටා දියුණු සංවේදන උපාංග ඇත. ස්නායු පද්ධතිය සම්බන්ධව ඒ ටික තියෙනවා. ඊළඟට සංචරණ උපාංග ගත්තොත් එහෙම එක තැනක ඉඳලා තවත් තැනකට යන්න භාවිතා කරන උපාංග ගත්තොත් එහෙම මොනවද තියෙන්නේ? ගාත්‍රා තියෙනවා. ඒ කියන්නේ අපිට තියෙන ගාත්‍රා කකුල්. ඊළඟට සමහර කට්ටියට වරල් තියෙනවා. සමහර කට්ටියට මම කිව්වා විකරණේ වූ ගාත්‍රා. ඒ කියන්නේ පියාපත් බවට විකරණේ වූ ගාත්‍රා. ඒ කියන්නේ කකුල් පසු කාලීනව පියාපත් බවට වෙනස් වෙලා තියෙනවා. කුරුල්ලොන්ගේ ෆිස්කස්. ඊළඟ එක හෝමෝන නිපදවන අතර. හෝමෝන නිපදවන අන්න විශේෂ දෙයක්. ජීවිතයේ පවතින එක එක ක්‍රියාකාරකම් යාමනය කිරීම සඳහා හෝමෝන කියන කාබනික සංයෝගාකාරය අපේ දේහය තුළ නිෂ්පාදනය වෙනවා. ප්‍රෝටීනමය හෝමෝන සහ ස්ටෙරොයිඩමය හෝමෝන නැත්නම් ලිපිඩමය හෝමෝන දකින්න තියෙනවා. එතකොට මෙතන තියෙන විශේෂ දේ තමයි අපේ හෝමෝන නිපදවන අන්තරාසර්ග ග්‍රන්ථි සහිත අන්තරාසර්ග පද්ධතියක් තියෙනවා. මේ හෝමෝන නිෂ්පාදනය කරන්නේ අපේ ඇඟේ පවතින නිර්නාල ග්‍රන්ථි. නාල සහිත රහිත ග්‍රන්ථි જાතියකින් නිර්මාණය කරන්නේ. නිෂ්පාදනය කරලා මේ හෝමෝන රුධිරයට ලබා දෙනවා. රුධිරයේ මාර්ගයෙන් දේහය පුරා ප්‍රවාහණය කරනවා. වෙනම අන්තරාසර්ග පද්ධතිය ගැන කතා කරන්න පුළුවන් පිටියුටරිය, තයිරොයිඩ් ඔය හැම දෙම එක යටතේ කතා වෙනවා. හැබැයි අනික් ග්‍රන්ථි වල බාහිරයට විවෘත වෙන මෙහෙම එළියට ග්‍රන්ථියෙන් එළියට තියෙන නලයක් තියෙනවා. දැන් අග්න්‍යාශය ගන්නකො නලයක් තියෙනවා. හරි ඒ වගේ ගොඩක් ඒවට ග්‍රන්ථි වලට නලයක් තියෙනවා. හැබැයි අන්තරාසර්ග ග්‍රන්ථි වලට නල නැහැ. නිර්නාල ග්‍රන්ථි. නිර්නාල ග්‍රන්ථි තියෙනවා. හරි එහෙනම් ලියන්න ඕන දේ මොකද්ද? හෝමෝන නිපදවන අන්තරාසර්ග ග්‍රන්ථි සහිත අන්තරාසර්ග පද්ධතියක් දරයි. ඒකලිංගික සතුන් වේ. ඔව් මේකෙන් ඔක්කොම සතු ඒකලිංගිකයි. පැහැදිලි? ඒ ටික තියෙනවා. ඔන්න ඔය කියන කාරණා ටික යාලා යටතේ හම්බ වෙනවා. මේක තමයි මේ vertebrata-වන් සියල්ලෝට. මාළු වෙන්න පුළුවන්, කුරුල්ලෝ වෙන්න පුළුවන්. මේ හැමෝටම තියෙන මැමේලියා නැත්නම් ශීරපාය වෙන්න පුළුවන් තියෙන පොදු ලක්ෂණ. ටික. පැහැදිලි? එතකොට තව එකක් මේ තව තියෙන හෘදේ වස්තු ඒව තියෙන වෙනම කතා කරන්න ඕන නැහැ. ඒක වෙනම කතා කරමු. එහෙනම් මෙන්න මේ කියන කාරණා ටික vertebrata subphylum vertebrata ඇතුලේ තියෙන වැදගත් ලක්ෂණ ටිකක් මේක ඔයාලා දැනගෙන ඉන්න ඕන. තේරුණාද? හරි. ගොඩාක් කරුණු කතා කරා. විශේෂ දේ තමයි මේ ඔය කෝඩේටට තියෙන හතර ප්‍රධාන හතර මොනවද? අපරබුද වර්ගයේ පෘෂ්ඨ රජ්ජුව, ස්නායු රජ්ජුව, ඊට පස්සේ අපි ගත්තොත් එහෙම පෘෂ්ඨ රජ්ජුව, ස්නායු රජ්ජුව, අපරබුද වර්ගයේ අපි බලමු ඊළඟ එක මොකද්ද කියලා. හිතේ ගමන් අමතක වෙනවා. ග්‍රසනික ජලක්ලෝම පැලව. හරි. ඔය කියන හතරම තියෙනවා. සමහර වෙලාවට සමහර අවදි වෙන විතරයි තියෙන්නේ. පැහැදිලි? ඒතර මෙයාලට එද්දි මොකද උනේ? පෘෂ්ඨ රජ්ජුව කෂේරුව බවට පත් වුණා. ස්නායු රජ්ජුව මොඩිෆයි වුණා. ඉස්සරහා කොටස මොලේ වුණා, පිටිපස්ස කොටස සුසුම්නා. අපරබුද වර්ගයේ සමහර කට්ටියක තියෙන සමහර කට්ටියක ക്ഷീණ වෙලා තියෙන සුහුඹුල් අවදියට එද්දි. ග්‍රසනික පැලුම් අවශ්‍යතාවයේ පරිදි ජලජ ජීවීන් නම් එයාලගේ එක තියෙනවා. භෞමික ජීවීන්ට නම් ඒක අවශ්‍ය නැහැ. ඒක අයින් වෙලා යනවා. පැහැදිලි? තවත් විශේෂ ලක්ෂණ ගොඩාක් අපි කතා කරා. මේ තමයි subphylum vertebrata වන් සතු පොදු ලක්ෂණ. මේක බලන්න මේ වීඩියෝ එක තුලින් ඒක ඔයාලට ග්‍රහණය කරගන්න පුළුවන්. ඊට පස්සේ අපි ක්ලාසස් ටික කතා කරගෙන යනවා. එහෙනම් හැමෝටම සුබ දවසක්. ආයිබෝවන්. ඔන්න මගේ කෙටි වීඩියෝ අවසන් කරනවා. මම පුළුවන් තරම් ඉක්මනට තව වීඩියෝ කීපයක් මේ සතිය තුළත හදලා දෙන්න. එහෙනම් හැමෝටම ජයෙන් ජයම